පාපස්ස අකුරුණං කුසලස්ස උපසම්පදා සචිත්ත පඤ්ඤෝ දප්පනං ඒතං බුද්ධාන සාසනං දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිම නිර්පාරමිතාව ධර්ම දක්ෂිනා අද නෙත් FM ධර්ම දක්ෂිනාවට වැඩමකොට වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ උඩුපිල දෙල්ගොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති යෝන් සිතට දහම් සිසිල නිර්මාතෘ කොට්ටුන්න සිරිදේව මිත්ත යෝගාශ්‍රමාධිපති පූජ්‍යපාද බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ දණ්ඩේන අදණ්ඩේසු අපදුට්ඨේසු දුස්සති දසන්ත මංචරන්තානං කිප්පමේව නිගච්ඡති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්නතුනි අද දින ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ ගාල්ල ඇත්තිලිගොඩ පදිංචි එස් ප්‍රියන්ත වේවැල්වල මහතා ඒ වගේම ගල්කිස්ස පදිංචි නිරාශා ප්‍රියංකර වෙනුරීසා ඉසුරී හේවගේ යන පිරිස විසින් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා යන උත්තම උත්තමාවියන්ගේ ආර්ය මාර්ගය තුළ නිර්වාණ මාර්ගය තුළ තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්මානුධර්ම පිළිවෙත් ආරක්ෂා කරමින් ප්‍රතිපත්ති පුරන ඔබට ඊ타ත්ම වටිනා පින්බර පොසොන් උදාවක් සමගයි ධර්ම ශ්‍රවණය කරන්නට වාසනාව ලැබිලා තියෙනවා. බලන්නකෝ ශ්‍රී ලංකා ද්වීපයේ ඉපදුනාම මොනතරම්නම් පින් කරගන්නට අවස්ථාවක් ලැබෙනවද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසම එදා බුද්ධ කාලයේ වගේම අදත් බොහෝ පින් කරගන්නට අපි හැමෝටම වාසනාව ලැබිලා තියෙනවා. ජනවාරි 1 වෙනිදායින් ආරම්භ කරාම දෙසැම්බර් මාසේ 31 වෙනිදා දක්වාම සෑම මාසයක් පාසාම පුරපසළොස්වක පොහොයක් අපට ලැබෙනවා. පල්සිල් සමාදන් වෙලා ඉන්න අපට ආජීවාට්ටමක සීලය දක්වා සීලය වැඩි දියුණු කරගන්න, අටසිල් ආරක්ෂා කරන්න,
දස සිල් ආරක්ෂා කරන්න, පැවිදි සාමණේර සීලය ආරක්ෂා කරන්නට, ඒ විතරක් නෙමෙයි කෝටියක් සංවර සීලයක් හැටියට උපසම්පදා සීලය රැකින්නටත් ශ්‍රී ලාංකික භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් වෙරසටම අවස්ථාව ලැබිලා තියෙනවා. මේ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ලබා ගන්නට net FM ගුවන්විදුලි ආයතනය ශ්‍රී ලාංකික ජනතාවටත් ලෝකයේ ධර්ම ශ්‍රවණය කරන බොහෝ බෞද්ධ අබෞද්ධ සියලු දෙනාටත් ධර්ම දානමය පින්කමක් හැටියටයි මේ උතුම් වූ පින්කම් සංවිධානය කරලා ඔබට පින් පුරන්නට අවස්ථාව සලසලා දීලා තියෙනවා. මෙවරත් ජූනි 11 සිට 19 වෙනිදා දක්වා නේත්‍රාභි වන්දනා පින්කම් මාලාවේ මහා ධාතු නමස්කාරය සිද්ධ කරගන්නට ඔබට අවස්ථාව සැලසෙනවා. ඉතින් මේ ධාතු වන්දනාව අසර ගානකට වතාවක් සිද්ධ කරගන්නට ලැබෙන උතුම් පින්කමක්. බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේලා, ඒ වගේම සර්වඥ ධාතුන් වහන්සේලා, මහරහතන් වහන්සේලා 14 නමකගේ ධාතුන් වහන්සේලා එකට මේ ධාතු ප්‍රදර්ශනයේදී ඔබට ධාතු නමස්කාරය කරගන්නට අවස්ථාව මේවර සලසලා දීලා තියෙනවා. ඉතින් නේත්‍රාභි වන්දනා වැඩසටහන එක්ක ඔබට බොහෝ පින්කම් මාලාවක් සිද්ධ කරගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අද මේ මහරහතන් වහන්සේලා පිළිබඳ සිද්ධ කරන ධර්ම දේශනාවේ මහමුගලන් මහරහතන් වහන්සේ ගැනයි අපට ධර්ම දේශනා කරන්නට මාතෘකාව ලැබිලා තියෙනවා. ඔබ දන්නවා මේ ලෝකෙහි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණක් දෙවැනි වන මහා බුද්ධියක් ලබා ගන්නට වාසනාව ලැබුණේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනමට. ඒ නිසායි සම්බුද්ධ ශාසනයේ මේ උතුමන් වහන්සේලා දෙනම බුදුරජාණන් වහන්සේ අග්‍ර ශ්‍රාවක තනතුරෙහි පිහිටවනු ලැබුවේ. සම්බුද්ධ ශාසනය මනුෂ්‍ය ලෝකයටත් දිව්‍ය ලෝකයටත් බ්‍රහ්ම ලෝකයේ දක්වා මේ තුන් ලෝකයකට ප්‍රචාරණය කරන්නට අවස්ථාව ලැබුණේ මේ උතුමන් වහන්සේලා නිසා. විශේෂයෙන් සරියුත් මහරහතන් වහන්සේ සම්බුද්ධ ශාසනයෙහි ධර්ම සේනාධිපති ස්වාමින් වහන්සේ හැටියටයි සලකන්නේ, හඳුන්වන්නේ. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක දක්වා එරදි ප්‍රාතිහාර පාන මහරහතන් වහන්සේලා අතර අග්‍රස්ථානෙහි පිහිටවනු ලැබුවේ එරදි ප්‍රාතිහාර මගින් අපහැදුනාවුන් පැහැදීම ඇති කරවලා පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම වැඩි දියුණු කරන්නට මේ ප්‍රාතිහාරීය ශක්තිය ලෝකයේ මුගලන් මහරහතන් වහන්සේට හැරුණාම තවත් රහතන් වහන්සේලාට තිබුණේ නැහැ. ඒ තරම් එරදි බලයක් ප්‍රාතිහාරීය බලයක් මේ මුගලන් මහරහතන් වහන්සේට තිබුණනි. උන්වහන්සේ නිසා දමනය කරන්නට බැරිව හිටපු අය දමනය කරන්නට පහසු වුණා. මිත්‍යා දෘෂ්ටියෙන් අගතැන්පත් වෙලා හිටපු අය සම්‍යක් දෘෂ්ටියට යොමු කරගන්නට මුගලන් මහරහතන් වහන්සේගේ එරදි ප්‍රාතිහාර්ය බලය උපකාර වුණා. සාබුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේව සම්බුද්ධ ශාසනයේ බොහෝ තැන්වල අගය කළා. උන්වහන්සේගේ සේවය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්නට තිරස්චිතය සඳහා මුගලන් මහරහතන් වහන්සේගේ මේ ආශ්චර්යමත් ප්‍රාතිහාර්ය ගුණය උපකාර වුණා. ඒ නිසා සාමාන්‍ය ජනතාවට නොයෙකුත් මිත්‍යා මත ඔස්සේ හිතන්න පුරුදු වෙලා හිටපු අයට මුගලන් මහරහතන් වහන්සේගේ සේවය, උන්වහන්සේගේ මේ ප්‍රාතිහාර්ය බලය උපකාර වුණා. අනිත් අයට තුනුරුවන් කෙරෙහි යොමු කරවන්නට, තුනුරුවන් කෙරෙහි යොමු වෙලා ශාසන අනුලෝමී ජීවිත ගත කරන්නට මේ ප්‍රාතිහාර්ය ශක්තිය උපකාර වුණා.
නොයෙකුත් මිත්‍යා මත ඔස්සේ හිත පවුල් කරගෙන මිත්‍යා මතයන් වල එල්බගෙන මෝහයෙන් මුලා වෙලා නොයෙකුත් මිත්‍යාදිෂ්ටික මාර්ග ඔස්සේ ගමන් කරපු බුද්ධ කාලීන බොහෝ දෙනෙක් සුමගට යොමු කරගන්නට දහම්මග යොමු කරගන්නට ඔවුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්නට මේ ප්‍රාතිහාර බලයෙන් අගතැන්පත් වෙච්ච
ගෞරව නමස්කාර කළා අනෝමදාසී බුදුරජාණන් වහන්සේගේ වැඩ ඉන්න තැනට උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවක දෙනම ඇතුළු පොතපතේ සඳහන් වෙන්නේ ලක්ෂයක් භික්ෂු සංඝයා වහන්සේලා එතෙන්ට වඩම්මවාගෙන මේ සාරද තාපසයන් ඇතුළු උන්වහන්සේගේ අනුගාමිකයන්ට ධර්ම දේශනා කරලා අනුමෝදනා ධර්ම දේශනා ඇසූ සාරද තාපසයන් හැර අනිකුත් 74,000 ජටිල තවුසෝ රහත් ඵලයට පැමිණෙනවා. පසුව සියල්ලෝම ඒ භික්ෂුභාවයෙන් පැවිදි වුණා. මේ මොහොතේදී සාරද තාපසයෝ සර්වඥයන් වහන්සේට නමස්කාර කරලා ස්වාමීනි ඔබ වහන්සේ ළඟ දෙවෙනි අස්නේ වැඩ සිටි මේ නිසභ නම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ මෙන් මමද කිසියම් බුදු කෙනෙකුන් ලෝ පහළ වුණ කල්ලි ඒ ශාසනයෙහි ප්‍රඥාවන්තයන් අතර අග්‍ර ශ්‍රාවකයෝ වීමට ප්‍රාර්ථනා කරනවා කියලා මේ සාරද තාපසයන් වහන්සේ ප්‍රාර්ථනා කළා. අනෝමදාසී බුදුරජාණන් වහන්සේ මේ සාරද තාපසයන් වහන්සේගේ ප්‍රාර්ථනාව එලෙසම ඉටු වේවායි ප්‍රාර්ථනා කළා. ඔබගේ ප්‍රාර්ථනාව ඒකාන්තයෙන්ම සිදුවන්නේ අනාගතයේ ලෝ පහළ වන ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඔබ ධර්මසේනාධිපති සාරිපුත්‍ර නමින් ප්‍රඥාවන්තයන්ගේ අග්‍ර ශ්‍රාවකව වන්නේ යයි මේ අනෝමදාසී බුදුරජාණන් වහන්සේ විවරණ ලබලා දුන්නා. මෙන්න මේ කාලයේම සාරද තාපසයෝ තමන්ගේ යහළුවා වන සිරිවඩ්ඩන කෙළඹි පුත්‍රයාණන් කරා ගොස් තමන් අනාගතයේ ලෝ පහළ වන ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ පළමුවන අග්‍ර ශ්‍රාවක පදවිය ප්‍රාර්ථනා කළ බවත් ඔහුට දෙවන අග්‍ර ශ්‍රාවක පදවිය ප්‍රාර්ථනා කරන ලෙසටත් දන්වලා සිටියා. ඒ සතුටින් පිළිගත් සිරිවර්ධන කෙළඹි පුත්‍රයා පසු දිනම අනෝමදාසී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය තම නිවසට වඩමා මහා දන් දී නැවතද 7 දිනක් මුළුල්ලේ මහා දන් දී අවසානයේදී මෙසේ ප්‍රාර්ථනා කළා. ස්වාමීනි මගේ යහළු සාරද තවුසා යම් බුදු කෙනෙකුගේ ශාසනයේ පළමු වන අග්‍ර ශ්‍රාවක පදවිය ප්‍රාර්ථනා කරන ලද්දේද මමද එම බුදුරජාණන් වහන්සේගේම ශාසනයේ දෙවන අග්‍ර ශ්‍රාවක පදවිය ප්‍රාර්ථනා කරමි. මේ ඇසූ අනෝමදාසී බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලා එකී ප්‍රාර්ථනාව සඵල වෙන බව දැක ඔබ මේ කළ උතුම් වූ පින්කම් බලයෙන් එම ගෞතම බුදුරජාණන් වහන්සේගේම ශාසනයෙහි දෙවන අග්‍ර ශ්‍රාවක පදවිය ලබන්නේ යයි විවරණ ලබලා දුන්නා. මෙන්න මෙතනදී ඔබට මා මතක් කළ යුතු උතුම් අනුශාසනාවක් තියෙනවා. යම් පුද්ගලයෙක් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා සදහසිතින් බොහෝ පින්කම් කොට ශ්‍රද්ධාව උපදවාගෙන ප්‍රඥාවෙන් යම් නොඇලුණු සිතකින් යම් ප්‍රාර්ථනාවක් කරයිද ඒ නොඇලුණු පින් සිතකින් යම් ප්‍රාර්ථනාවක් සිද්ධ කළොත් ඒ උතුම් වූ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉෂ්ටවිද වෙන බව මේ උතුම් කතා පුවතින් අපට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ශ්‍රද්ධාවන්ත පින්නතුනි බලන්නකො මේ බුද්ධ ශාසනයේ මොනතරම් ප්‍රාතිහාරීය ගුණයක් තියෙනවද කියලා. පින් හිතකින් යමක් ප්‍රාර්ථනා කළහොත් ඒ ප්‍රාර්ථනාව එසැනින්ම එකෙනෙහිම ඉෂ්ට සිද්ධ කරගන්නට තරම් මහා පුණ්‍ය ශක්තියක් මහා ප්‍රාතිහාර්ය බලයක් සද්ධර්මය තුළ ගැබ්බෙලා තියෙනවා. මේ සාරද මානවක තෙමේ සිරිවඩ්ඩන මානවක තෙමේ අනාදිමත් කාලයක් සංසාරේ භවයෙන් භවයට තම මිතුරුකම ප්‍රාර්ථනා කරමින් ඒ මිත්‍රත්වයේ දිගින් දිගටම පවත්වාගෙන එන්නට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය පුරුදු කරලා තියෙනවානේ. මනුෂ්‍යාත්මික උපදින අපි
මොනයම් වූ හේතුවක් නිසා තවත් මිනිසෙක් එක්ක අමනාප වෙනවා නම් ඒ අමනාපය මොනතරම් මිනිසත් බවට අගෞරව කරන දහමක්ද? මිනිසෙකුටම පමණයිනේ තවත් කෙනෙකුට මිතුරු වෙන්න පුළුවන්. ඒ මිනිසත් දුර්ලභ මිනිසත් බවක් ලැබලා තමන්ගේ ජීවිතයේ උපන්දා පටන් මරණ මොහොත දක්වා තමන් එක්ක එක ඇසුරට ලැබෙන දකින අසන අපේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් සමග අපේ සිහිනෙන්වත් අමනාපයකින් අගෞරවයකින් කටයුතු කළොත් ඒ අමනාපය අගෞරවය සසර පුරාම අපට දුක පිණිස පවතින බව මේ සාරද මානවකයා සහ සිරිවඩ්ඩන මානවකයාගේ හැසිරීම් දෙස බලනකොට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා එපා කිසි දවසක තවත් කෙනෙක් එක්ක අමනාප වෙන්න. එක සසර ගමනටත් වෛරක්කාරයෙක් අමනාපකාරයෙක් එකතු වෙන්න පුළුවන්. යම් හොඳ පින්කමක් කරනකොට අපි සීනෙන් හරි කරන පින්කම ප්‍රාර්ථනා පින්කමක් හැටියට වැඩි දියුණු කරගන්න ඕන. පුංචිම පුංචි කුසලයක් කළත් මහා කුසලයක් කළත් කුසලෙහි ආනිසංසය සැප විපාකයේ වැඩි. සමහරු හිතනවා රාජ මහා මාත්‍යවරුන් වගේ අපට දානයක් දී ගන්න විදිහක් නැහැනේ. අපට සිල් ආරක්ෂා කරගන්න ඉඩ කඩක් නැහැ. භාවනාවක් කරගන්න වෙලාවක් නැහැනේ කියලා. නෑ. සම්බුද්ධ ශාසනයේ තියෙන වටිනාම ප්‍රාතිහාර්ය ගුණය තමයි තම නැනපමණින් කළ පින්කම් තමන්ට සැනසෙල්ල පිණිස හේතු වෙනවා. සා පින්කමක් ලොකුවෙන් කළත් පොඩියෙන් කළත් ශ්‍රද්ධාව උපදවා ගන්න ඕන. දුන් දෙය ගැන අපි සතුටු වෙන්න ඕන. නොදුන් දෙහි සතුටක් උපදවා ගන්නට බෑ. යාළු මිත්‍රාදීන් හැටියට අපි සංසාරේ මුණ ගැහෙන්නේ සංසාරගත පුරුද්දක් නිසා. අපට ලැබෙන දෙමව්පිය අපට ලැබෙන්නේ සංසාරගත පුරුද්දක් නිසා. ඇසුරක් නිසා. අපට ලැබෙන සහෝදර සහෝදරියන් මුණ ගැහෙන්නේ සංසාරගත පුරුද්දක් නිසා. භවයෙන් භවයට අපි එකට ඉඳලා තියෙනවා. අපිත් එක්ක මුණ ගැහෙන හිතවත් අය අහිතවත් අය අපිට මුණ ගැහෙන්නේ සංසාරගත හේතුන් මත බව හොඳටම පැහැදිලි වෙනවා. මේ සාරද මානවකයාත් සිරිවඩ්ඩන මානවකයාගෙත් සංසාර ගමන එකට ආපු මේ කතා වස්තුව මතක් වෙනකොට. එනිසා මේ සැරියුත් මුගලන් වහන්සේලා සම්බුද්ධ ශාසනයේ අනාදිමත් කාලයක් තිස්සේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මුණ ගැහිලා උන්වහන්සේලාගෙන් ධර්ම ශ්‍රවණය කරලා දාන සීල භාවනාදී පින්කම් කරගෙන සීල සමාධි ප්‍රඥා ගුණ නුවණ දියුණු කරමින් දානයෙන් පරිපූර්ණ සීලයෙන් පරිපූර්ණ භාවනාවෙන් පරිපූර්ණ වූ පින් ඇති ජීවිතයක් ගොඩනගා ගන්නට මේ නිර්වාණ මාර්ගය ආර්ය මාර්ගය අපි තෝරගන්න ඕන. ඒ නිසායි හිස ගිනි ගත්තෙක් එගිනි නිවන්නා ලෙස කුසලයට පමා නොවි පින්කම් කරගන්න ඕනකම තියෙන. ඉතින් අද අපි කතා කරන්නේ මොගලන් මහරහතන් වහන්සේ ගැනනේ. ඉතින් මොගලන් මහරහතන් වහන්සේගේ මේ සම්බන්ධය සරියුත් මහරහතන් වහන්සේ සමග දීර්ඝ කාලයක්. මේ කල්යාණ මිත්‍රයන් දෙදෙනා සංසාරේ එකටම පතාගෙන ආපු දෙන්නේ. ඒ බව මේ අතීත කතා පුවත් දෙස බලනකොට ඊටාම පැහැදිලි. අතීතයේදී අනෝමදාසී බුදුරජාණන් වහන්සේගේ කාලයේ මහා දම්පින්කම් කොට තමන් වහන්සේලාගේ ප්‍රාර්ථනාව තවත් දීර්ඝ කාලයක් එකට පවත්වාගෙන යන්නට අනෝමදාසී බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ දෙදෙනාම විවරණ ලැබුවා. කුමක් සඳහාද? අනාගතයේදී සම්මා සම්බුද්ධත්වයට පත්වෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ ශාසනයේ අග්‍ර ශ්‍රාවක තනතුරු ප්‍රාර්ථනා කළා. ඒ ලැබීමට
සනරාමර ලෝකස්වාමී වූ අපේ බුදුරජාණන් වහන්සේ ලෝ පහළවීම තේරුම් අරගෙන පළමු කොටම යටකී සාරද තාපසයානු රජගහනුවර නොදුරු උපතිස්ස නම් බමුණු ගමේ සාරී නම් බැමිණියගේ කුස තුළ පිළිසිඳ ගත්තා. එවගේම ඔහුගේ යහළුවා සිරිවඩ්ඩන තෙමේ එදිනම කෝලිත නම් ගමේ මොග්ගලී නම් බැමිණියගේ කුස තුළ පිළිසිඳගත්. බලන්නකු මේ සංසාර සම්බන්ධකම්. නම් තබන දවසේ උපතිස්ස බමුණු ගමේ උපන් හෙයින් උපතිස්සයයිද කෝලිත ගම උපන් හෙයින් කෝලිතයයිද මේ දෙදෙනාටම නම් තබුවා. මෙයින් උපතිස්ස යනු සාරද තවුසාගේ අපරනාමයද කෝලිත යනු තිරිවඩ්ඩන කුලපුත්‍රයාගේ අපරනාමයද බවට පත් වුණ. මේ දෙදෙනා පෙර ආත්ම බැවේදී ලත් පුරුදුතාවේ නිසාම වැලි කෙලියේ පටන් දැඩි මිත්‍රයෝ. දෙදෙනාම 500 මානවකයන් පිරිවර කොට හිටියා. පුංචි කාලේ ඉඳලම පිරිවර සම්පත්තිය වැඩි. ඒ වගේම දෙදෙනා මහත් යසීසුරින් යුතුව ජීවත් වුණා. තරුණ වයසට පත්වෙච්ච මේ දෙදෙනා රජගහනුවර පවත්වන ගිරග්ග සමාජ කියන කෙලි නළු උත්සවයක් බැලීමට ගියා. ඒත් මේ දෙදෙනාටම එදින ප්‍රීතිමත් දිනයක් වුණේ නැහැ. සමහරුන්ට ගෝසාකාරී සංගීතය, නිර්වත් නැටුම් සංදර්ශන, රාගය, ද්වේෂය, මෝහය වැඩි අයට ඒවා ඉතාමත්ම ආස්වාදජනක දේවල්. නමුත් හැම තරුණයෙක්ම ඒ සියල්ලට කැමති වෙන්නේ නැහැනේ. තරුණයන් අතරින් බොහොම හොඳින් බලන්න ඔය පහත් සංගීතයට, නිර්වත් දර්ශනවලට හිත ඇදී යන්නේ දුර්වල චිත්ත මට්ටමක් තියන අය. පහත් ආස්වාදයට කැමති අය. සංගීතෙත් සිතගත නිවන, සිතගත නිරෝගිමත් කරන සංගීතයක් තියෙනවා. නමුත් සංසාරගත පුරුදුවලට අනුව ඔය අකුසල් විපාකයට ආසන්න වෙනකොට, අකුසල කර්මවල දුක් විපාක විඳින්න කිට්ටු වෙනකොට බොහෝ අය ධර්මයෙන් ඈත් වෙලා අධර්මවාදී වත්පිළිවෙත් වලට යොමු වෙලා තියෙනවා. මේ චරිත කතා දිහා බැලුවාම අපට හරිම පැහැදිලි. දැන් බලන්නකෝ, එක අම්මගේ මව් කුසේ දරුවෝ 2-3 දෙනෙක් හැදුනොත් මව්ගේ ආශිර්වාදයේ ලබන තාක්කල්, පියාගේ ආශිර්වාදයේ ලබන තාක්කල්, මේ දෙමව්පියන්ගේ ඇසුරේ ඉන්න තාක්කල් බොහොම හොඳින් ගුණ යහපත්ව හැදිලා වැඩිලා පෝෂණය වෙලා රටට, ගමට, අදහන ආගමට, මනුස්ස සමාජයට වැඩ ඇති දරුවන් බවට පත් වෙනවා. ඒ දෙමව්පියන්ගෙන් අත්මිදලා තම තමන්ගේ තනියකට ජීවිතය ගත කරන්න, විවාහවත් වෙලා හෝ අවිවාහකව දරුවෝ සමාජයත් එක්ක ජීවත් වෙන්න යනකොට එක පුතෙක් හොඳට ඉගෙනගෙන ගුණ යහපත්ව බුද්ධිමත්, තව බුද්ධිමත් සත්පුරුෂ ඇසුරකට යොමු වෙලා තමන්ට ලැබුණු ධනය, බලය, නිලය සියල්ලක්ම යහපත් ලෙස පාවිච්චි කරලා සමාජයේ ගුණ යහපත් පුද්ගලයෙක් බවට පත් වෙලා ආර්ථික වශයෙන්, මානසික වශයෙන් ඉතාම සතුටින් ජීවත් වෙන එක දරුවෙක්. දෙමව්පියන්ගේ කර්ම ශක්තියෙන් වෙන් වෙලා තම තමන්ගේ කර්ම ශක්තිය තුළ ජීවත් වෙනකොට තව කෙනෙක් අර මව්පියන්ගේ ඇසුරේ ඉන්න තාක්කල් බෝධිසත්වෙක් වගේ හිටපු දරුවා අනුවණයන්ගේ, අසත්පුරුෂයන්ගේ ඇසුරට එකතු වෙලා කනමදෙක් වගේ බීලා ධනයෙන් පිරිහෙන, සීලයෙන් පිරිහෙන, ගුණයෙන් පිරිහෙන, නුවණින් පිරිහෙන සංසාර ගමනම අවුල් කරගෙන සසරත් පිරිහෙන මහා අවාසනාවන්තයෙක් බවට දෙවෙනි දරුවා පත් වෙනවා. බලනකොට සමහර දෙමව්පියෝ කියනවා, පුතේ ලොකු පුතා දිහා බලලවත් හැදියන්කෝ, ලොකු දුව දිහා බලලවත් හැදියන්කෝ. ඒ මොකද සමහරු කියනවා මේ දරුවා නම් කෝවේ දාලා මැකුවත් වෙනස් කරන්න බෑ. හැදෙන්නෙම පෞකාර ඇසුරට, යන්නෙම වැරදි මාර්ගයේ. මගේ මොන කර්මයකට මේ වගේ දරුවෙක් මගේ කුසේ පිළිසිඳ ගත්තද දන්නේ.
අවාසනාවකට මේ වගේ ගෑනු දරුවෙක් මගේ කුසේ ඉපදුනාද දන්නේ නැහැ කියලා අම්මම කම්පා වෙනවා. තාත්තම කම්පා වෙනවා. ඒ මොකද මේ ඇසුර කියන එක පුද්ගලයාගේ චරිතය වෙනස් කරන්න බරපතල ලෙස බලපාන. බලන්නකො මේ සාරද තවුසාසා සිරිවර්ධන කෙළඹි පුත්‍රයා භවයෙන් භවයට යාළුකමක් හදාගෙන ඒ මිතුරුකම භවයෙන් භවයට ඇවිල්ලා දෙදෙනාම දෙදෙනාගේ අනාගතයේ වැඩි දියුණු කරගන්න, ගොඩනගා ගන්න, ගුණ යහපත් කරගන්න, සීලයෙන් ගුණයෙන් නුවණින් පිරි මිනිසත් බව අර්ථවත් කරගන්න දෙදෙනාම ලැබිච්ච හැම අවස්ථාවක්ම ප්‍රයෝජනයට අරගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඇසුරු කරන්නට වාසනාව ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වැනි උතුමන්ට දන් දෙන්න පින් කළා තියෙනවා. සිල් රකින්න පින් කළා තියෙනවා. භාවනා කරන්න පින්කම් කළා තියෙනවා. පාරමිතා සම්පූර්ණ කරගන්න මේ දෙන්න භවයෙන් භවයට පුණ්‍යවන්ත ජීවිතේ පවත්වාගෙන ඇවිල්ලා තියෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුර නිසා. අපිත් අනන්තවත් දකිනවා රටටම බණ කියන ස්වාමීන් වහන්සේ නමක් හැටියට දහස් ගණන් ඇසුරු කරන දායක දායිකාවෝ ඇසුරු කරන ස්වාමීන් වහන්සේ නමක් හැටියට බොහෝ තැන්වලදී අපිට ශාසනය ගැන හිතනකොට කෑම බීමට මිතුරන් වෙන අය ඉන්නවා. ඇඳුම් පැළඳුම් වලට එකට සමාන ඇඳගෙන යන යාළු මිත්‍රාදීනුත් ඉන්නවා. කල්යාණ මිත්‍රයෝ එකට එකතු වෙලා අරක්කු බොන අය, දුස්සිරිතේ යෙදෙන අය, දුරාචාරයේ යෙදෙන යාළු මිත්‍රාදීනුත් ඉන්නවා. නමුත් ඔය විහාරස්ථාන වලට ගියාම පැහැදිලිව දකින්න තියෙන දෙයක් තමයි සමහර ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා යහළු මිත්‍රකම් ඇති කරගෙන සති ගණන් අනුරාධපුරේ යහළුවෝ දෙන්න ගිහිල්ලා බණ භාවනා කරනවා, පින්කම් කරනවා. ආරණ්‍ය සේනාසන වලට ගිහිල්ලා සති ගණන් බණ භාවනා කරනවා. සිල්ලාරාම වලට ගිහිල්ලා සති ගණන් බණ භාවනා කරනවා. යහළුවෝ එකතු වෙලා එක සමාන සිත් ඇති, එක සමාන ගුණ ධර්ම ඇති, එක සමාන සිතුම් පැතුම් ඇති මහා පුණ්‍යවන්තයෝ අදත් සමාජයේ ඉන්නවා. අර සාරද තාපසයෝ වගේ, සිරිවර්ධන සත්පුරුෂයෝ වගේ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් බොහෝ පින්කම් කරගන්න අය අදත් ඉන්නවා. මේකෙන් පැහැදිලි වෙන්නේ මේ මිතුරුකම කියන එක භවයක් පාසා අපට රැගෙන යන්න පුළුවන් උතුම් සම්පතක්. මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය අපිට නොමිලේ හදාගන්න පුළුවන් දෙයක්. එතකොට මේ කල්යාණ මිත්‍ර සම්පත්තියේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම සංසාර ගමනේදී එකතු වෙන්නේ. මේ දෙදෙනා පුංචි කාලේ ඉඳලා දැඩි මිත්‍රයෝ බවට පත්වෙච්ච නිසා හැම වෙලාවකම මේ කුල පුත්‍රයෝ දෙන්නා නිරන්තරයෙන්ම උපනුපන් හැම ආත්මයේ භාවයකම පුරුදු කරන ලද පුරුදු වලින් තමයි මේ පුංචි කාලේ ඉඳලා මේ දෙන්නගේ ජීවිතය ඉදිරියට ගලාගෙන ආවේ. ඉතින් ගිරග්ග සමාජයට ගිහිල්ලා එකෙන් අසතුටටපත් වෙලා මේ දෙන්න ගිහිල්ලා පැවිදි භාවයටපත් වුණා සංජය පරිබ්‍රාජකයා ළඟ. ඒ සංජය පරිබ්‍රාජකයා දැන සිටි සියලුම ධර්මයන් ප්‍රගුණ කොට උපතිස්ස කෝලිත දෙදෙනා ඔහු ළඟ තමන් සොයන විමුක්තිය නැති බව අවබෝධ කරගෙන එයින් ඒ ආසපුවෙන් නික්මිලා මුළු දඹදිව පුරා ඇවිද්ද අවසානයේදී යමෙක් පළමු කොට නිවනට මඟ සොයාගත් හොත් අනිත් අයටද දන්වන ලෙස කතිකා කොටගෙන වෙන වෙනම ගමන් කළා. ඒ සමයේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නසා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පැමිණ සත්සතිය ගෙවා ඇසලපුන් පොහෝ දිනයේ උතුම් දම්සක් පැවතුම් සූත්‍රයෙන් ධර්ම දේශනා කොට 69ක් රහතන් වහන්සේලා ඇති කරගෙන ධර්ම ප්‍රචාරයේ යෙදුවා. ඒ 60 දෙනා වහන්සේගේ අතරින් පස්වග මහණුන් අතරින් අස්සජී මහරහතන් වහන්සේ හිමිදිරි පාන්දර දැකලා
උන්වහන්සේගේ ඇසුර ලබලයි මේ දෙදෙනා උපතිස්ස පරිබ්‍රාජකයාත් පෝලිත පරිබ්‍රාජකයාත් මේ දෙදෙනා අස්සජී මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ධර්ම මාර්ගයට යොමු වුණා. මේ වෙලාවේදී මේ දෙදෙනාට අහන්න ලැබුණේ අලුත් බණ. අස්සජී මහරහතන් වහන්සේ ධර්මය ගැඹුරින් අවබෝධ කරගෙන හිටපු රහතන් වහන්සේ නමක් නොවේ. මේ අලුත් බුද්ධ පුත්‍රයන් වහන්සේ මේ දෙදෙනාට දේශනා කළේ යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ. කිසියම් හේතු ධර්මයක් නිසා හටගන්නා ඵලයක් ඇද්ද? එකී ඵලයේ හේතුව කුමක්දයි තථාගතයන් වහන්සේ වදාරනසේක. එම ඵලයේ අභාවයක් ඇති කල්ලි ඒ අභාවයද එහෙම නැත්නම් ඒ නිරෝධයද උන්වහන්සේ ප්‍රකාශ කරන ලද්දයි යන උතුම් අර්ථය මේ ගාථාවෙන් මේ යාළුවෝ දෙන්න අහගෙන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා උන්වහන්සේ දවසක් වේළුවනාරාමේ සිව්වනක් පිරිසට දහම් දෙසමින් වැඩ සිටිනසේක උපතිස්ස කෝලිත දෙදෙනා දුරදීම එන දුටු මේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් නමතා මහණෙනි අර එන යහළුව දෙදෙනා උපතිස්ස කෝලිත නම් දෙදෙනා මාගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවක දෙපළ බවට පත්වෙනවා කියලා අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කළා. බුදුරජාණන් වහන්සේගේ සමීපයට පැමිණි උපතිස්ස කෝලිත දෙදෙනා ප්‍රමුඛ 200ක් පමණ මේ ස්වාමින් වහන්සේලාට ධර්ම දේශනා කළා. මේ දෙදෙනාම පැවිදි භාවයට පත් කරගෙන මේ දෙදෙනාටම තනතුරු දෙකක් ලැබලා දුන්නා. මේ විශේෂයෙන් මහා පඤ්ඤානං යදිදං සාරිපුත්තෝ ඉද්ධිමන්තානං යදිදං මහා මොග්ගල්ලානෝය. සරියුත් මහරහතන් වහන්සේ මහා ප්‍රඥාවන්ත වූ ශ්‍රාවකයන් අතරේ අග්‍ර ශ්‍රාවකයා බවටද මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධිමතුන් වහන්සේලා ඉර්ධිමත් ශ්‍රාවකයන් වහන්සේලා අතරින් අග්‍රයයිද පවසා දෙදෙනා වහන්සේට දෑග සවුතනතුරු ලබලා දුන්නා. අපේ බුදුරජාණන් වහන්සේගෙන් අග්‍රශ්‍රාවක තනතුරු ලබාගත් මේ දෙදෙනා වහන්සේ පිරිනිවන් පාන මොහොත දක්වාම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට විශාල කැපකිරීමක් කළා. ඔබ කවුරුත් දන්නවා මේ උපතිස්ස පරිබ්‍රාජකතුමා විශේෂයෙන් සරියුත් මහරහතන් වහන්සේ බවට පත් වුණා. මේ සරියුත් මහරහතන් වහන්සේගේ මව මිත්‍යා දෘෂ්ටිකත්වය වැළඳගෙන හිටපු මව් කෙනෙක්. උන්වහන්සේ තම මෑණියන් වහන්සේට ධර්ම දේශනා කරලා අන්තිමේදී මව සෝවාන් ඵලයේ පිහිටවලා තමයි සරියුත් මහරහතන් වහන්සේ අපවත් වී වදාළේ. මුගලන් මහරහතන් වහන්සේ පෙර එක්තරා ආත්ම භාවයක තම බිරිඳගේ කේලම්බස් අසා තම දෙමව්පියන් නිරපරාධී මරණයට පත් කළා. ඒ මරණයට පත් කරපු ආනන්තරී පාප කර්මය නිසා සංසාරේ අප්‍රමාණ දුක් විඳලා අන්තිමේදී මේ අවසාන ආත්ම භාවයේදී විපාක වශයෙන් දෙමව්පියෝ ඝාතනය කරපු විපාකයේ වශයෙන් මහත් වූ දරුණු මරණයකට පත් වුණු බව අපේ රටේ පොඩි ළමයි පවා දන්නවා. උන්වහන්සේ සමග වෛර බැඳගත් අන්‍ය තීර්ථකයෝ මුගලන් මහා රහතන් වහන්සේ ඝාතනය කිරීමට සොරුන්ට අල්ලස් දුන්නා. සොරු උන්වහන්සේ වැඩ සිටින කාලසිලා ගල්ගේ වටලා උන්වහන්සේ ඝාතනය කරන්න 3 වාරයක් උත්සාහ කළා. ඒ හැම වාරයකදීම හෘදි බලයෙන්
මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ ආරක්ෂාව සලසාගත්. අන්තිමේදී උන්වහන්සේ සමාපත්ති සුවයට සමවැදිලා බැලුවා ඇයි මේ තරම් වෛරක්කාරයෝ විශේෂයෙන් මගේ ජීවිතේ ඝාතනය කරන්න හදන්නේ. උන්වහන්සේ දැනගත්තා పూర్වේ නිවාසානුස්මෘති ඥානය තේරුම් අරගෙන තමන් පෙර කළ අකුසල කර්මයක විපාකයක් හැටියටයි මේ කර්ම විපාකෙන්නේ. ඒ කර්ම විපාකය අනිවාර්යෙන් විඳිය යුතු බව උන්වහන්සේ දැනගත්තා. එහෙම කාලසීලා ගල්ලෙන ඇතුළේම වැඩ හිටියා. දරුණු හොරු ඇවිල්ලා ස්වාමීන් වහන්සේගේ අතපය කඩලා මහා වදයකට පත් කළා. වදයකට පත් කළා. ඒ පත් කිරීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ ළඟට 이르දි බලයෙන් වැඩමවලා උන්වහන්සේගෙන් අවසරය අරගෙන මේ ස්වාමීන් වහන්සේ අන්තිමට පිරිනුවන් පෑ වදාලේ තමන් වහන්සේ වැඩ හිටපු ස්ථානයටම ප්‍රකාලශිලා පර්වතයටම වැඩලා උන්වහන්සේගේ 이르දි ප්‍රාතිහාර්යයන් නොඑක ආකාරයෙන් පාලා උන්වහන්සේ අවසානයේදී පිරිනුවන් පෑ වදාලා. පින්වතුනි, මුගලන් මහරහතන් වහන්සේගේ ජීවිතයේ දෙස බලනකොට මම ඔබට මාතෘකා කළා යෝ දණ්ඩේන අදණ්ඩේසු. යමෙක් මහණෙනි නිදොස් උතුමෙකුට අවඩ කරන තැනැත්තා දහදුක් විඳ ඒකාන්තයෙන්ම දුගතියට වැටෙනවා. දහදුක් විඳ. ඒ දසදුක් කියන එක ඊටාම ලස්සනට ධම්මපදෙහි සඳහන් වෙනවා මුගලන් මහරහතන් වහන්සේ ගැන. වේදනං පරුසංජානී ශාරීරස්සච බෙහෙදනං ගරුකං වාපි ආබාධං චිත්තක්කේපංව පාපුනේ රාජතෝ උපසග්ගං අබ්බක්ඛානංච දාරුණං පරික්ඛයංච ඥාතීනං භෝගානං පබංගුරං අතවස් අගාරාණී අග්ගිදහති පාවකෝ කායස්ස බෙහෙදා දුප්පඤ්ඤෝ නිරයංසෝ පාපජ්ජති. මෙන්න මෙතන තාම ලස්සනට බුදුරජාණන් වහන්සේ මේ කරුණු ටික යම් සිල්වත් ගුණවත් උතුමෙකුට දඬුවම් නොකළ යුතු පුද්ගලයෙකුට දඬුවමක් කරන්න ගත්තොතින් ඒට ලැබෙන විපාක පැහැදිලි ලෙස දේශනා කරලා තියෙනවා මුගලන් මහරහතන් වහන්සේගේ අවස්ථාව තුළ. අපි ඒකත් දැනගන්න ඕන. කොයි තරම් පින් කළත් ඒ පින්කර්මයේ ඵලය ලැබෙනා වගේම යමෙක් පව්කමක් කළොත් කොයි තරම් පුණ්‍යවන්තයෙක් වුණත් ඒ පව්කමේ අකුසල විපාකය ඔහුට විඳින්න සිද්ධ වෙනවා. නිදොස් උතුමන්ට අවඩ කරන තැනැත්තා මෙලොවම මේ දසවැදෑරුම් විපාක විඳිනවා. දරුණු වේදනාවකට පත් වෙනවා. ඒ වගේම රජුන්ගෙන් එන උවදුරු පැටි වෙලා හිරගත වෙන්න පවා සිද්ධ වෙනවා. ඒ වගේම ගෙවල් දොරවල් ගිනි ගන්න ඉඩ කඩ තියෙනවා. මෙන්න මේකේ ලස්සන කියනවා පරුසං වේදනං දරුණු වේදනා පහර දීම් අත්පා කැපීම් නොඑක් විදිහට අපේ සිරුරේ හට ගැනෙන කටුක වේදනා ඇති වෙනවා. ජානී කියන ධනෙ පිරිහෙනවා. අවුවෙන් වැස්සෙන් පෙළමින් සේවාකම් කිරීමෙන් සහ වෙළඳාම් සීසෑම් කිරීමෙන් දුක්සේ උපයාසපයාගත් සම්පත් විනාශ වෙලා යනවා. දැන් බලන්නකෝ සුනාමියක් ආවහම නායයාමකට පත් වුණාම ජලගැල්මකට පත් වුණාම ඒ වගේම කොස්ගම සිද්ධියේදී බැලුවාම ඇයි අපිට මේවා උනේ කියලා හිතනකොට අපිම කරපු කර්ම විපාකයක ඵලයක්. ගෙවල් දොරවල් අළු වෙලා යනවා. හිටපු ගමන් මුළු ජීවිත ගෙවල් දොරවල් එක්කම පොළොවට යට වෙලා යනවා. මහා ජල කඳන් ඇවිල්ලා අපිව යට කරගන්නවා. මහා ගිනි ඇවිල්ලා අපි නොසිතූ නොපැතූ වෙලාවක සියල්ල අළු වෙලා අළු දුවිලි බිල බවට පත් වෙනවා. ශරීරයේ නොයෙක් බෙහෙත විලින් වලට ඇති වෙනවා. අත්පා කැපීම්, වෙඩි තැබීම් ආදී නොයෙකුත් අනතුරු අන්තරාවලට අපි භාජනය වෙනවා. බලවත් රෝග හට ගන්නවා. සනීප කරන්න බැරි රෝග අපිට හට ගන්නවා. චිත්තක්කේපං කියන උමතු බවට පත් වෙනවා. යකුන් වැහිමෙන් සහ පිත් කිපීමෙන් සිහි විකල් වීමෙන් වන උමතු රෝග හැදෙනවානේ. මේවත් අපිම කරපු අකුසල කර්මවල විපාකයක්.
රාජතෝවා උපසග්ගං රජුන්ගෙන් වන වදුරු තනතුරු වලින් පහ කිරීම, එවැගේම ධනය පැහැර ගැනීම, එවැගේම තැති ගැනීම, එවැගේම නොයෙකුත් විදිහේ අපට යම් රස්සාවක් කරනුනේ සියල්ල අහිමි වෙන හේතු සිද්ධ වෙනවා. අපිට මේ පෞගිය කාලවල අපේ රාජ මහා මාත්‍යවරුන්ට වෙච්ච දේවල් ගැන හිතනකොට ඒවත් ඔවුනොවුන් සංසාරේ කරපු අකුසල කර්මයක් බව පැහැදිලි වෙනවා මේ මුගලන් මහ රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කරපු ගාථාවේ තෝරගන්නකොට. ඒ වගේම දාරුණං අබ්බක්කාන දරුණු බොරු දොස් නගා කීම් තමා නොයසූ නොසිතූ නොදුටු බලගතු අපරාධයන් තමා විසින් කලාසේ දොස් නැගීම් වලට අපි පත් වෙනවා. නින්දා අපහාස වලට පත් වෙනවා. නොකල වැරදි වලට හිරගත වෙන්න වෙනවා. නොකල වැරදි වලට දඬුවම් ලබන්න වෙනවා. ඥාතීනම් පරික්ඛයන් අපේ නෑදෑයෝ අපිව නින්දා අපහාස වලට ලක් කරනවා. නෑජනයාගෙන් පිරිහෙනවා. විපතේ පීඩවන සැපතේ සතුටු වෙන කවුරුත් අපිට නැති වෙනවා. හිතවත්කම් නැත්තටම නැති වෙලා යනවා. කලින් තිබුණු කරුණා මෛත්‍රී මිනිසුන්ගෙන් අපිට අයිමි වෙලා යනවා. අපි පිරිහෙන්න පටන් ගන්නවා. ඒ වගේම අපිට ලැබිච්ච සම්පත් වෙනසෙනවා. මතු වැඩ සඳහා රැස් කරගෙන තිබූ රන් රිදී මුතුමැණික් ආදී වී සහල් තලමුන් ඇට ආදී නොයෙකුත් දීපල් උපභෝග පරිභෝග නැත්තට නැති වෙලා යනවා. සමහරු මහා ධන කුයරයන් බවට පත් වෙලා මහා යාන වාහන ගේදොර ඉඩකඩම් මාලිගාවල වගේ ජීවත් වෙනවා. නමුත් අන්තිමේදී රජයට බදු ගෙවන්න නැතුව ඉඳලා අහුවෙලා සියල්ල නැත්තර නැති වෙලා නැවත කුලී වැඩ කරන තැනට පත් වෙලා යනවා සමහරු. ඒ වගේම අගාරා අග්ගී දහති ගෙවල් ගිනි ගැනීම, වෙසෙන ගෙවල් ගිනි ඇවිලීම, නොයෙක් විට දැවීම වලට අපි ලක් වෙනවා. මෙන්න මෙවන් අකුසල කර්ම රාශියක් විඳපු කෙනෙක් තමයි මුගලන් මහ රහතන් වහන්සේගේ ආත්ම භාවය. ඒ නිසා රත්තරන් දෙමව්පියනි මුගලන් මහ රහතන් වහන්සේ ගැන කතා කරනකොට අපිට බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. නමුත් මේ ලෝකයට පහළ වෙච්ච මහා පුණ්‍යවන්තයන් අතරින් සංසාරේ නොයෙකුත් දුක් ගැහැට විඳින්මින් කර්ම විපාක විඳින්න සිද්ධ වුණේ තමන් වහන්සේගේ මව්පියන් ඝාතනය කරපු අකුසල කර්මයේ විපාක හැටියට. නමුත් ඒ අකුසල විපාකයන් ගෙවි ගියාට පස්සේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්මයේ ඇසුරෙන් නිර්වාණ මාර්ගයට යොමු වෙලා මේ දහම් මඟට යොමු වෙලා තමන් වහන්සේ ළඟ තිබුණු ගුණයන් දියුණු කරගෙන අන්තිමේදී අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක තනතුරක් ලබන්නට තරම් මේ උත්තමයා පින් කළා තිබුණා. ඒ විතරක් නෙවෙයි එර්දි ප්‍රාතිපහාර පාන මහ රහතන් වහන්සේලා අතර 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා අතර දෙවැනි තනතුර උන්වහන්සේට ලැබුණා. ඒ සියල්ලම පුණ්‍ය මහිමේ වාසනාවක් නිසා උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා නමස්කාර කරන්න ඔබට අවස්ථාවක් සැලසෙනවා. එහෙමනම් මුගලන් මහ රහතන් වහන්සේ වගේ ඔබ පින්පව් ඇතුව දෙකම ඇතුව ඉපදිලා තියෙනවා. පවෙන් වැළකීලා පිනෙන් පිරි ජීවිතයක් ගත කරන්නට පින් කර කර ප්‍රාර්ථනා කරන්න. පින් කර කර ප්‍රාර්ථනා කරනකොට ඔබේ අකුසලයේ යටපත් වෙලා කුසලයේ මතුවෙලා උපනුපන් ආත්මවල මහා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම අවබෝධයෙන් නිර්වාණ ධර්ම අවබෝධ කරගෙන සසර ගමන කෙලවර කරගන්නට මේ මුගලන් මහ රහතන් වහන්සේට වගේ අපටත් අවස්ථාවක් ලැබේවා. එවන්වහන්සේලා ප්‍රාර්ථනා කළාසේ අපිත් මේ පුරණ පින්කම් පාරමිතා බලයෙන් අපටද අපි ප්‍රාර්ථනා කරන උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ පිනම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරන්න. වාසනාවන්ත පින්නතුනි, අද මේ උතුම් වූ මුගලන් මහ රහතන් වහන්සේගේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර බබලන මුගලන් මහ රහතන් වහන්සේගේ වටිනා ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ ගාල්ල ඇත්තිලිගොඩ පදිංචි එස් ප්‍රියන්ත වේවැල්වල මහත්මයා. එතුමාගේ අරමුණ වන්නේ මීට වසර 2කට පෙර පරලෝසපත් වේවැල්වල හේවගේ ප්‍රේමසාර තම පියාණන්ට සහ වසර 30කට පෙර පරලෝසපත් පුස්සේවැල හේවගේ නන්දාවතී තම මෑණියන්ට සහ
දෙපාර්ශ්වයේම පරලෝසපත් වර්ග පරම්පරානුයාද සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව සිටින වේවැල්වල හේවගේ ප්‍රේමසාර පවුලේ සානන්දාවතී මෑණියන්ගේ පවුල්වල සුජීවත්ව සිටින දූ දරුවන් ඇතුළු සියලු දෙනාට ආශිර්වාද කරන්නටත් විශේෂයෙන් ධර්මදේශකයාණන් වහන්සේ වන බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන්නටත් නෙත් FM ගුවන්විදුලි නාලිකාවේ සියලු දෙනාට ධර්මාවබෝධය වේවා මේ පුණ්‍ය කර්මය හැම දෙනාටම නිර්වාණ ධර්මාවබෝධය පිණිස වේවායි ප්‍රාර්ථනා කරගෙන එවැගේම තවත් ධර්ම දේශනාවේ දායකත්වයක් තියෙනවා ගල්කිස්සේ පදිංචි නිරාශා ප්‍රියංකර වෙනුරීසා ඉසුරි හේවගේ යන දරුවන් විශේෂයෙන් මේ දරුවන් හෙට 75 වන උපන්දිනයේ සමරන වැලිගොඩගේ ඥානරතන ආදරණීය පියාණන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් එවැගේම සරියුත් මොගලන් වහන්සේලා වගේම ජීවිතේ සෑම දුකකදීම සැපතකදීම ළඟින් සිටි තම කල්යාණ මිත්‍රයන් වන රෂිතා නිමාලි සහ දමයන්ති යන කල්යාණ මිතුරයන්ට ධර්මාවබෝධය වේවායි ප්‍රාර්ථනා කරන්නේ ගල්කිස්සේ පදිංචි නිරාශා ප්‍රියංකර වෙනුරී සහ ඉසුරි හේවගේ යන දරුවන් සියලු දෙනා. එමනම් මේ උතුම් වූ ධර්ම දානමේ පින්කමේ බලයෙන් ඔබ සියලු දෙනාටද සරියුත් මොගලන් මහරහතන් වහන්සේලා වගේ භවයෙන් භවයට මිතුරුකම රැකගන කල්යාණ මිත්‍රා ඇසුරෙන් සද්ධර්මාවබෝධයෙන් සසර ගමන කෙලවර කරගන්නට මේ ධර්ම දානමේ පින හේතු වාසනාව වේවායි එකසිතින්මයි ප්‍රාර්ථනා කර සිටින්නේ. ජූනි 11 වෙනිදා සිට 19 වෙනිදා දක්වා නේත්‍රාභිහි වන්දනා මහා පින්කම් මාලාවක් තියෙනවා. පින්නතුනි මහා ධාතු නමස්කාරයක් තියෙනවා. ජීවකේශ ධාතුන් වහන්සේලා, තරවඥ ධාතුන් වහන්සේලා, මහරහතන් වහන්සේලා 14 නමකගේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට ඔබට අවස්ථාවක් ලැබෙනවා. සියලු දෙනා මේ පින්කමට සහභාගී වෙලා බොහෝ පින්කම් කරගන්න ඔබටත් වාසනාව ලැබේවායි හදවතින්මයි අපි ප්‍රාර්ථනා කර සිටින්නේ. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. බිනින් බින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිපාරමිතාව ධර්ම දක්ෂිනා අද නෙත් FM ධර්ම දක්ෂිනාවට වැඩමකොට වදාළ උඩුපිල දෙල්ගොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති යොවුන් සිතට දහම් සිසිල් නිර්මාතෘ කොට්ටුන්න සිරිදේව මිත්ත යෝගාශ්‍රමාධිපති පූජ්‍යපාද බණ්ඩාරවිල අමිතානන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. සියලු දානයන් අතරින් නත්තිමේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නත්තිමයිහං බයං සදා නත්තිමේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං ධම්මං නත්ති මයිහං බයං සදා නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං සංඝං නත්ති මයිහං බයං සදා සුගත හිමිනාමය වීලොව කුසුම් දාමය දුරුව බලකාමය උදා